පිංහතුනේ අද අපි කතා කරන්නේ අග්‍ර පිනක් ජීවිතය රැස් කරගන්න ආකාරය ගැන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා හැටියට ත්‍රිවිධ පුුණ්ඥක් ක්‍රියාවන් විස්තර කරන්නට යෙතුන. අපි කවරුත් දන්නවා පින කියන්නේ මොකක්ද පින රැස්වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් දාන සීල භාවනා ත්‍රිවිධ පුුණ්ඥක් ක්‍රියා. මේ ත්‍රිවිධ පුුණ්ඥක් ක්‍රියා අතර දානය අපි කවුරුත් දන්න. මේ දානයට වඩා දානය කියන්නේ විශාල පිනක් රැස් කරන්න පුළුවන් දෙයක්. දානයටත් වඩා විශාලම පිනක් රැස්වෙනවා සිල්වත්වීම තුළ. ඔබේ කයවචනයේ සංවර කරගෙන ඔබ සීලාදී ගුණධර්ම රකිනවා නම් හැම වෙලාම ඔබට විශාල් පිනක් රැස්වෙන. ඊළඟට පිනාතර අග්‍රම පින තමයි භාවනාමය පින. ඔබ භාවනා කරද්දී. පිනාතර අග්‍ර පිනක් රැස්වෙන. ඒ භාවනාමේ පිනාතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය. ඔබ භාවනාවන් අතර මෛත්‍රිය පුරුදු කරනවාද. ඔබ මෛත්‍රී භාවනාව වඩනවද ඔබට අග්‍ර පිනක් ජීවිතය රැස් කරගන්න පුළුවන්. මේ පින කොච්චරද කියලා අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවලින් අපිට පෙන්නවා. සමහර දේවල් අපිට උපමාවලින් ගොඩාක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගංගානන් ගගේ එහා කෙලවරේ දම් මෙහා කෙලවරට අපි ගගේ දිග මැල්ල නැති වුණට අපිට යම් කිසි දෙයක් හිතාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්න්න මේක ප්‍රායෝගික දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට හිතාගන්න මේ පිනක වටිනාක. ගගේ එහා කෙලවරේ දම් මෙහා කෙලවරට දන්සැලක් ආහාර සකස් කළ ගංයවුර දිගේම දන්සැලක්. අඩබෙර ගහලා දුගී මගේ යාචකයන්ට ගණන් කළ නොහැකි තරම් අසරණ මිනිස්සුන්ට දන් දෙනවා. මේක පිනක් එක්කෙනෙකුට කුසගින්න නිවාගන්න ආහාර ටිකක් දුන්නත් විශාල් පිනක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේසා විශාල දානයක් දෙනවා එක පිනක්. ඊටත් වඩා පින් රැස් වෙනවා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියෙන් වාසය කරනවන. මෛත්‍රී සිත වඩනවන. එතන කියන්නේ සූපත්තේවා සූපත්තේවා කියන එකම නෙමෙයි. මෛත්‍රී භාවනා වඩල ඒ මෛත්‍රී චිත්තය තුළින් මෛත්‍රී සමාධී උපදවාගෙන වාසය කරනවන. බතක් කිදෙන තරන් වෙලාවක් අප හිතමු බතක් කිදෙන්න විනාඩි 15ක් 20ක් අඩුම ගාන පැයිභාගයක් හිතන්න. පැයිභාගයක් පමණ ඔබට පුළුවන්නම් මෛත්‍රී සමාධිය වාසය කරන්න මෛත්‍රී සමාධිය වඩාගන්න. මෛත්‍රී භාවනාව දියුණු කරලා හිත ඒකන් කරගන්න. ඔබට අර මහ විශාල දානමේ පිනකින් රැස්වෙන පිනට වඩා පිනක් ඔබේ ජීවිතය තුළ රැස් කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නවා. අහස උසට දානෙ කන්දක් ගොඩ ගහලා දන් දෙනවට වඩා. එදකොට මේවා උපමාද අහස උසට කිය පහම ඕක දිග පලල කොච්චර උසද ඕක කොහෙද එහෙමනිමේ අපි උපමාව තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවා. ඒක පිනක් දුගී මගේ යාචකයන්ට අසරණ මිනිස්සුන්ට කන්න නැති මිනිස්සුන්ට අඩබෙර ගහා දන් දෙන. විශාල පිනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඊටත් වඩා පිනක් එල දෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්. තැන් ඔබ හිතන්න එල දෙනෙක්ගේ කිරිදවන්න පැයගානක් යන්නේ පරිමාර වගේ විනාඩි 15ක් 20 පැය භාගයක් තියාගන්න. එදකොට පැය භාගයක් වගේ කාලයක් ඔබට මෛත්‍රී සමාධිය මෛත්‍රී චිත්තය එක කරගෙන මෛත්‍රී අරමුණින් වාසය කරන්න පුළුවන්න. අර අහස උසට දානි කන්දක් පූජ කරන පිනට වඩා පිනක් රැස් කරගන්න පුළුවන්. එතකොට මේ හැම දේකින්ම බුදුහාමුදුරුව අපිට පෙන්වේ මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පිනා. දැන් අපි තව කතාවක් අහලා තියෙනවා. පින් කරන්න ඉතින් සල්ලි තියෙන් ඕනෙන. අද කාලේ ඉතින් පින් කරගන්න සල්ලි නැතුව කොහෙක කරන්න. ඔය වගේ කතා අපි නිතර මිනිස්සු කියනවා කතා කරනවා අහනවා ඔබත් ඕන තරම් නොදන්නකමට හරි ඔය කතාව කියලා ඇත. පින් කරන්න සල්ලි තියෙන්නවා. අද කාලෙ පින් කරන්න කොහෙද සල්ලි නැතුව මොන පින්ද කියලා. සල්ලි වියදං කළ පින්කං කරන්නත් පුළුවන්. බැරි නෑ සල්ලි වියදක් කළ ඕන තරන් ලොකු පින්කං කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින රැස්වෙන්නේ ඔබ වියදං කරන සල්ලි ප්‍රමාණය මත නෙමේ.
පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ. චේතනාහම් භික්කවේ කම්මං වදාන මහනෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එහෙම නම් පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ ඔබේ හිතේ තියෙන පිරිසිදු භාවය මත ඒ පින රැස්වෙන්නේ පිනේ ප්‍රමාණ තීරණය වෙන. එහෙම නම් කෙනෙකුට දැන් සල්ලි නැති කෙනෙකුට දන් දෙන්න පුළුවන්ද කියල ඔබට හිතේ පුළුවන්. ඒකටත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයම් පවා. තමන් උයා පිහාගත්ත භාජනයක් හෝදල විසි කරන්න ඉඳුල් වතුර විසි කරනවන අපි මොනවාහරි කනවන ජීවත්වෙන කොච්චර දුප්පත් වනත් මොනවාහරි දෙයක් අඩුගාන අලබ්බතරයක් තම්බගෙන හරි මනුස්සේ කනව කුසකින්න නිවාගන්න. ඒ කෑම කාල පිගානක් හෝදල විසි කරන්න මුට්ටි වලන්ටික හෝදල විසි කරන්න. ඒ වතුර විසි කරනකොට හිතනවා මේ බත් ඇට මේ ඉඳුල් වතුර මේ මහපොළොවේ ඉන්න කුසගින්න ඉන්න සත්වයකුට ආහාරයක් වේවා. කොයි තරන් සත්‍යයෝ මේ මහපොළොවේ කුසගින්නේ ඇත. ඒ සත්වයන්ට කුසගිනි නිවේවා මේ ඉදුල් වතුර ටික පවා ඔවුන්ට ආහාරයක් වේවා කියල හිතන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒකත් දානමය පිනා. ඒ නිසා පින කියන්නේ චේතනාව රැස්සෙන දෙයක්. හැබැයි සල්ලි තියෙන කෙනාට ගොඩක් වියදං කළ මහා පින්කන් දන් දෙන්න පුළුවන් බැරිනෑ. ඊළඟට දානයට වඩා විශාල පිනක් රැස්සෙනවා සිල්වත්වීම තුළ. අන්න එතනදී සිල්වත්වන්න කවුරු සල්ලි ගන්නේ නෑ. සල්ලි දීලා අද ඇසිල් සමාදන් වනා දෙන සල්ලි දෙන්න කියලා කවුරුත් සිල්ගත්වට සල්ලි ඉල්ලන්නේ. එතකොට ඔබ සිල් රකිනවා කියලා කියන්න ඔබ හම්බ කරගන්න දේ ඉතුරු වෙනවා වියදං වෙනවා නෙමේ ඔබට ඉතුරුවක් වෙනවා. මිනිස්සු නාස්ති කරගන්නේ. හම්බ කරගන්න ධනය විනාස කරගන්නේ දුරාචාරය නිසා දුස්සීලකන් නිසා. හොඳට බලන්න එක්කෝ සල්ලාලකම දුරාචාරය සමහරු සූදුවට කැසිනෝවලට ඒවට පුරුදු වෙලා තමන්ගේ ධනය නාස්ති කරගෙන විනාස කරගෙන දේපොල පවා නැති කරගෙන අවසානය මහපාරට හිඟමනට වැටෙන සමහර. එක්කො පාපමිට ආශ්‍රේ බේ බද්ධ ටිකක් ඇසුරු කරව. පාපමිත්‍ර යාළුව ටිකක් ආශ්‍රයට ගත්තොත් නැත්තට නැතිවෙලා යන. සමහරු තමන්ව සූරගෙන නැත්තට නැති කරලා අතේ සල්ලි නැති වුණාට පස යාළුවත්නය අන්තිකට. ඕන තරම් මිනිස්සුන්ට අත්දැකින් ඇති. සල්ලි තියෙනවනම් අර කූමි මේ සීනිටිකට කූමි පිරෙනවා වගේ ඔබට සල්ලි තියෙනවනම් අතේ පයි ගැවසෙනවන යාලුවෝද නෑයොද ඕන තරම් හොයාගන්න පුළුවන්. නැති නෑදෑයෝ නෑදෑකං කියාගෙනනවා. යාලුව පරණ යාළුවන්ට ඔබ මතක් කෙනවා. ඔබට යමක් තියෙනවනම් ඔබ සල්ලි තියෙනවනම්. හැබැයි ඔබේ අතේ කියක් හරි නැති වෙනකොට. ඔබ වැටෙනකොට. ඔබේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට. අතේ සතේ නැතිවෙනට අපි කියන අතේ සතේ නැතිවෙනවා කියෙන නික කතාවට. ඔබට බොහොම අමාරු කාලයක් එනකොට මේ උදවල් කරපු මිනිහාක බලාගෙන යන වෙලාවල්ල. අපි යාතුරන්නෑ කියනවා. ඔය අපේ නෑයෝ නෙවෙයි ඔය ඇත මිනිස්සු නිකං අපේ නෑදෑකං කියාගෙනාවට. අන්න එහෙම නෑදෑයෝ මග හරින. ඒක තමයි ජීවිතයේ සභාවේ. ධර්මය තේරුම් ගත්ත කෙනා බුද්ධිමත්ව කටයුතු කරනවා අහුවෙන්න යන්නෑ මිනිස්සුන්ට. අන්නේ නිසා සිල්වත් කෙනා ඉතුරු කරගන්න. සිල්වත් කෙනා තමන්ගේ ජීවිතයේ අර දුරාචාරයට බේබත්දන්න එක්ක සල්ලාලයන් එක්ක පාපමිත්‍රයන් එක්ක සුරාව සූදුව ඒවට වියදං වෙන්න ඇත්නම් හම්බ කරන ධනය ඉතුරු වෙන. එක් ආයෝජනය කරනවා එක්කො තමන් ඉතුරු කරගන්නවා තමන්ගේ පවුලේ තමන්ගේ අයගේ දියුණුව වෙනුවෙන් සැලසුම් කරන. එතකොට එයා මෙලව සිල්වත්වීම තුළම බෝග සම්පත්තියෙන් දියුණුව කරායනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා පිනාතර අග්‍රම පින භාවනා අග්‍ර පිනා දැන් අපි කතා කරා මෛත්‍රී භාවනාව කියන්න පිනාතර අග්‍රයි කියල. දැන් ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට කවරුවරි සල්ලිගන්න දාවය භාවනා කරන්න කොච්චරලා භාවනා කරාද එනම් මෙච්චරත් දෙන්න කියල. ඔබට සතයක් වියදන්න වෙන්නේ. පිනාතර අග්‍ර පිනක් රැස් කරන්න පුළුවන්. දැම් බලන්න එහෙම නම් පින් කරන්න සල්ලි තියෙන් ඕනෑ කියන කතාව අපි පින ගැන දන්නේ නැති නිසා ඒක පිනට ගරහා කිරීම. අපි පින ගැන දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්න ලොකෝට සල්ලි වියදන් කරලා අන්ඩ බෙරග හලා සරසලා
නිකන් සමාජයට පේන්න කරන මහාලොකු සෝබන වැඩ මේවා තමයි හරි පින්කං කියලා පේන. ඒවා පින්කං කියලා දකින්නේ පින ගැන දන්නඇති කෙන. ඇත්තටම පින මොකක්ද මේක චේතනාව රැස්වෙන දෙයක් හිතේ පිරිසිදුකම තුළ රැස්වෙන දෙයක්. මේක මෛත්‍රිය තුළ සිල්වත්කම තුළ තමන් තුළ රැස්වෙන දෙයක් කියලා දන්න ඇති කෙනා අර සෝබන දේවල් මහා පින්කං හැටියට දකිනවා. ඒ නිසා පිංහතුනී පින කියන්නේ මොකක්ද කියලා නිවරදි කරගන්න නිරවුල් කරගන්න. ඒ පින ඒ මෛත්‍රී ආනිසංස ගත්තොත් මහා පුදුම ආනිසංස රැසක් මේ ජීවිතය තුළම අත්දකින්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් කැමති ඔබ කැමතිද මේ ජීවිතය විශාල කැපකිරීමක් කරලා ප්‍රතිඵලන කෝ ප්‍රතිඵලා ඒවා ඊළඟ ජීවිතයට කියන ඒවා මැරුණට පස්සේ කවුරුත් කැමතිනේ මේ ජීවත්වෙලා ඉන්නකොට ඇස් පනාපිට මේ ජීවිතය අපිට අත්දකින්න පුළුවන්න යම් ප්‍රතිඵලයක් අන්න කෙනෙක් කැමති ඒකට. ඒ නිසා දැන් අප හිතුම ඔබ යමකට මුදල් ආයෝජනය කරනවා කියන ඔබ ව්‍යාපාරයකට මුදල් දාන ඔබ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ ඔබට ඒක ප්‍රතිලාභ කොච්චර ඉක්මනින් ලබන්න පුළුවන්ද මේක ප්‍රතිලාභ මොන තරම් ඉක්මනින් ලැබෙනවද අන්න ඒක මත කවරුහරි කියන ඔයා මේකට මුදල් යොදවන්න ඔයා මේකට කැපවෙන්න මහන්සි වෙන්න හැබැයි වාට ප්‍රතිඵලය ලැබෙන ඊළඟ ජීවිතය වාට පස්සේ මැරුණට පස්සේ කවුරුත් කැමති නෑ මේ ජීවිතේ ලබන්නයි කැමති මේ ධර්මය මතකතියාගන සන්දිිට්ටිකයි අන්න මේ ධර්මය තියෙන ප්‍රධානම ලක්ෂණ ටික මේ ධර්මය මේ ජීවිතයක් දකින්න පුළ දැන් මේවා නොදන්න නිසා තමයි ඔය බුදු දහමයක නිවන ව මේ මැරිලා නිවන කියන මැරිල ලබන එකක් නෙමේ මළගෙවල්වල පෝස්ටර්වලට මේ අපේ කාලයක් තිසි පුරුද්දක් හැටියට මරණ දැන්වීම් වල ඕන අපරාධ කාරයකුට බේබද්ධයකුට බීල කුණු වෙලා මැරුණත් සමහර වෙලාට නිවන් සැප ලැබේවා කියල එක මිනිස්සු හර බැනර්දා එතකොට ඒ බැනර එකෙන්වත් ඒ නිවන් සැප ලැබේවා කීවට මැරිල ලබන එකක් නෙමෙයි. මේ ධර්මය තියෙන ලක්ෂණ බුදුහාන්දුරුව පෙන්වා මහනෙන මේ ධර්මය සාක්කාතමික මනාකොට පිළිවලකට බොහොම ක්‍රමාණුකූලෝ මුල මැදාග ගැලපෙන විදිහට ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන සාත්තං අර්ථ සහිතව සභ්‍යාන්ජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේත් මේ පිරිසිදු නිවන් මගම මේ තුළ දේශනා කරලා තියෙන. එනිසාපි කෙන සාක්කාතයි. ඊළඟට මේ සන්දිිට්ටිකයි. මේ ජීවිතේ අත්දකින්න පුළුව මේක මැරිලනම මේ ජීවිතේ මෙලව මේ ජීවිතය ඔබ භාවනාකරොත් මෙලවම ඔබට ඒ මොහොතෙම ඒක ප්‍රතිඵල අත්දකින්න පුළුවන්කම තියෙන සන්දිිට්ටිකයි. ඊළඟට අකාලිකයි ආවක බුදු හාමුදුර හිටිය අවුරුදු 2500කට 600කට හා ඒවයිතින් ඒ කාලෙ මේ කොච්චර පරණද අදට ඕක ගැලපෙන්නේ ඔය කතා කියන පිරිසක් ඉන්නවා ඒ ධර්මය අධ්‍යනය කළ නෙමේ අපිට ගැලපෙන් නැතිව ඇදුම් පැළදුම් යානවාහන පරණ ගෙවල් දොරවල් පරණ ක්‍රම ඒවා කාලෙන් කාලෙට යාවත් කාලීන වෙවි වෙනස් වෙවී යන හැබැයි ධර්මය හිතහදන වැඩ පිළිවල එදා මිනිස්සු තුළ තිබුණේ රාගදවේශ මෝහමයි. අද අපේ හිත තුළ බලවත්වෙන්නේ ඒ රාගදවේශ මෝහමයි. අනාගතය උපදින මිනිස්සු සසර යන්නේ ඒ රාගදවේශ මෝහවලට වහල්වීම නිසාමයි. එතකොට මෙන්න මේ කෙලෙසුන්ගේ මිදෙන වැඩ පිළිවල අකාලිකයි. ඒ අකාලික ධර්ම මේ ධර්මය පුරාම තියෙන ලක්ෂ අකාලිකයි. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න ඒව බලව කියලා බුදුරජාණන් වහස ඕනම කෙනෙකුට විවෘ තාරාධනයක් කර මේක පිට ඉදං ඕක හරියන්නෑ කියන්න එක නෙමේ ඕන කෙනෙකුට ධර්මයට ඇතුල් වෙලා මේ ධර්මමාර්ගය ගමන් කළ බලන්න පුළුව ප්‍රතිපල් ලැබෙන හැටි අත්දකින්න පුළුව ඇවිත් බලන්න කොහොමද දකින්නේ ඕපනයිකෝ තමා තුළින් දකි මේක තමා තුළින් අවබෝධ කරගන්න තමා තුළින් දකින ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ අවබෝධ කර මේක හැමෝටම එක විදිහට වැටහෙන්නෑ ඒකට හේතුව අපේ සංසාර පුරුදු අපේ නුවන අපේ ප්‍රඥාව ඒවැ ප්‍රමාණ දැන් අපි ලෝක දිහා ගත්තහම හැමෝටම එකම විදිහ මතක ශක්තියක් එකම විදිහ නුවනක් එකම විදිහ වටහා ගැනීමක් නෑ කෙනෙක් ඉන්නවා බොහෝම දක්සයි
යමක් ෂණයෙන් වටහා ගන්න කියපු ගමක් තේරෙන තව කෙනෙක් ඉන්නවා යාට එහෙම තේරුම් යන්න එයා ඒක හොඳට අධ්‍යයනය කළ තව පොත්පත් බලලා කීප සැරයක් කාල බොහොම අමාරුවෙන් යායේ දැනුම ඇති කරගන්න තව කෙනෙක් ඉන්නවා එයාට කොච්චර කීවත් තේරෙන්න එයාට කාලයක් යන සමහරලාට ගුරුවරු කීප දෙනෙක් යොදෝලා ගෙවල්වලට ගුරුවරු ගෙන්න්නනවා පන්ති යනවා ඔහොම ගොඩාක් උත්සාහරත්තම යමක් තේරුම් ගන්න සමහරු ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නෙමන හිත පිහිටන්නෙමන ඉගෙන ගන්න හිතෙන්නෙමන මතකේ කල්පනාව හැඳෙන්නෙමන එතකොට එක කෙනාගේ නුවනි ප්‍රමාණ වෙනස්කන්තිය ඒ නිසා නුවන තියෙන කෙනා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන තම තමන්ගේ නුවන ප්‍රමාණයට වීරියවන්ත කෙනා රහත්වෙනවා ඊට ටිකක් වීරී අඩු නුවන අඩු කෙනා අනාගාමී පලට පත් ඊටත් ටිකක් අඩු කෙනා සකදාගාමෙන් ඊටත් ටිකක් අඩු කෙනා සෝවාන් වෙනවා සෝවාන්වත් එන්න බැයිනම් මේ ජීවිතය බුදු හාන්දුරු පෙන්නුවේ එහෙම අය ධර්මය තියෙන මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නම බැරි ඇත්තින්නවා ඒ අය ගැන ධර්මය විස්තර කරන දුප්පඥෝති ඒ අය උපදිනකොටම දුස්ප්‍රාඥ නුවන අඩුවයි ජලෝ ඒල මෝගෝ කෙල තුළු කෙල පෙරාගත්ත කල්පනාවක් නැති කියනදේ තේරුම් ගන්න බැරියි ලෝකීන ඒ අයට මේ ධර්මය අවබෝධ කරන්න අමාර එතනින් මෙහා බුද්ධිය තියෙන නුවන තියෙන සිහිය තියෙන කියනදේ තේරුම් ගන්න පුළුවන් ඊට අනුකූලව වීරිය යොදවන්න පුළුවන් යෝනිසව මනසිකාරය යෙදෙන්න්න පුළුවන් ඕනම කෙනෙකොට මේ ධර්මය කරායන්න පුළුවන් ඒ නිසා මේ ජීවිතය මේ ධර්මය අත්දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්වේ අදාප මෛත්‍රී ගැන වැඩිපුර කතා කරන්නේ මෛත්‍රිය ගැන පෙන්වා මහනෙන මෛත්‍රිය වඩන කෙනාට මේ ජීවිතයේ මෙලවම ආනිසංස රැසක් තියෙන ඔබ අහල ඇති ඔබට බලන්න පුළුවන් පිරිවානා පොත් වහන්සේ අපි කියෙන පිරිත් පොත මෙන්න මේ පිරිත් පොත පෙරලල බලන්න මෙත්තා නිසංස සූත්‍රය මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ඇතුළත් දේශනාව එක ආනිසංස 11ක් තියෙනවා මෙත්තා නිසංස සූත්‍ර මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා එදකොට ඒ ආනිසංස 11හින් මේ ජීවිතේ ලැබෙන ආනිසංස ඒවට අපි කෙන දිට්ට දම්ම වේදනී ආනිසංස මෙලෝම ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙන අන්තිම එක 11 එක තමයි තියෙන මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු කෙන බඹලෝ උපදිනවා ඒක මරණින් මත්තේ මැරෙන්න කලින් මේ ජීවිතයේ ආනිසංස 10ක් ලැබෙන ඔන්න බලන්න කෝ ඕය විපාකකේ ලහනයට ඕ අවඩල දැම් හම්බෙනවද මෙලවකෝ ඔය ප්‍රතිඵලකි රහනයට ඔන්න බුදු හාමුදුරුව පෙන්වා මෙන්න ක්‍රමේ මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න මෙන්න මේ ආනිසංස 10 මෙලවම ලැබෙනවා එකක් තියෙනවා මරණින් මත්තේ පරලොවට ඒ නිසා මේ ධර්මී ප්‍රතිඵල වැඩිපුරම ලැබෙන්නේ මෙලවදී අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගම මේ මෛත්‍රී වඩන කෙනාට ඔබට මෛත්‍රිය ගැන විශාල උනන්දුවක් ආසාාවක් අනේ මමත් භාවනා කරන්න ඕන අනේ මමත් කොහොමහරි භාවනාව පටන් ගන්න ඕන කියනදේ ඔබට ඇති වෙනවා පළවෙනිමදේ බුදුරජාණන් වහන්සේ පෙන්ව දැන් බලන්න ඔබ හොඳට මේ කාරණ ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහයක් ගන්න දැන් අපි මේ මොනවා කරත් භාවනා කරත් නොකරත් ඔබ රස්සා ඔබට කියන්නල අපිට වැඩ තියෙනවා අපිට රස්සාවල් තියෙනවා ළමයින්ගේ වැඩ තියෙනවා මේ යුතුකන් තියෙනවා ව්‍යාපාරවල වැඩ තියෙනවා මේ දවස්වල හරි ප්‍රශ්න මට වෙලාවක් නෑ සමර්ගෙන කන්නවත් වෙලාවක් නෑ එතකොට මේ විදිහට අපි මේ මහන්සි වෙන්නේ කැපවෙන්නේ මේ කළමනා කරණය කරගෙන ලොකු උත්සාහයක් ගනිද්දී මේ මනසත් එක්ක නෙමෙයිද අපි සටන් කරන්නේ මනසට නෙමෙයි දොයි සිතුවිලි පාවීම කලකිරීම කලබලේ ඇවිස්සිච්ච හිත කන්නවත් වෙලාවක් මට හරි වැඩ කියලා ඔය ඔක්කෝම මනසේ නෙමෙත්තිය අපේ මනසත් එක්ක තමයි ඔය ඔක්කොම එතකොට අපි භාවනාවකදි පුරුදු වෙන්නේ අපේ මනස කුසල අරමුණක් තුළ පුරුදු කරනවා තැන්පත් කරන අර හැමවෙලේම කලබලයෙන් දුවන ඇවිස්සිච්ච හිත කුසල අරමුණක් තුළ බොහෝ වෙලාවක් රඳවල පුරුදු කරන ඕකතයි භාවනා
සරලව ගත්තොත් භාවනාව කියන්න මොකක්ද කියලා කුසල අරමුණක් තුළ හිත පුරුදු කරන. මොකද හිත හැම වෙලේ පවතින අකුසල අරමුණ තුළ. කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකු කුච්ච විචකිච්චා මේ පංචනීවර. පංචනීවරණ කියන්නෙම අකුසල රාසියක් අකුසල් ගොඩක් කියලා බුදු හාමුදුරු පෙන්නවා. එදකොට යම් කිසි කෙනෙක් කුසල අරමුණ අපි මෛත්‍රියම ගම කෙනෙක් හැම වෙලාම තමන්ගේ හිත පුරුදු කරනවා මම වගේ මොකද මෛත්‍රී වඩන කෙනා ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩල තමා උපමා කරගෙන තමයි අන්න අය ගැන මෛත්‍රිය පතුරුවල. අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන හිතනවා. මම වගේම මේ හැම දෙනාම එක්ක මගේ නිවසේ ඉන්න මේ අය හැමෝම නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා සුවපත්වෙත්වා. දැන් ඔය සිතුවිල්ල හිතනකොට නිකං හිතටම ඔබ කල්පනා කරන්න මොනතරන් සහනයක් සැනසීමක් තියෙනවාද කියලා. ඊළඟට ඔබ හිතනවා මේ ගමේ මිනිස්සු මේ ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙමේ ඇහැට පෙනෙන නොපෙනෙන දුර ළඟ ගොරෝසු ශරීර ඇති සියුම් ශරීර ඇති අහසේ ඉන්න පොළොවේ ඉන්න ජලයේ ඉන්න අපා දෙපා සිව්පා ඇතිමි හැම සතෙක් ගැන හැම කෙනෙක්ම හැම ප්‍රාණියෙක්ම නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා නිදුක්කෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා. දැන් අපි අවංකව අපේ හිතෙන් ඔහොම හිතන. ඊළඟට පලාත නගරය රට ලෝකය ඔහොම මෛත්‍රී පතුරුවල අපි පුරුදු කරනවා මෛත්‍රී සිත වඩන. මේ තුළ හිත සංසිදෙනවා බලාගෙනින් නැති හිත බුදුහාදුර පෙන්වා ඇවිස්සිච්ච හිත දවේශ හිත ගැටෙන හිත ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ තමාතු ලැකිලිලා යටපත් වෙලා යන. එනම් අපි තුළ තියෙනවන නිකන් කේන්ති යන ඇවිස්සෙන හැම වෙලාවෙම නිකන් කලබල වෙච්ච හිතක් ඒ හිත එහෙමම තමාතු ලැකිලිලා සංසිදෙන. මෛත්‍රිය කියන්නේ විශාල හිත සැම්පත්වෙන දෙයක්. දැන් හිතන්න එහෙම කෙනෙක් අර කලබල වෙච්ච කෙනෙක් නිදාගන්න ගිහාමයි. දවසීම වැඩ කළ උදේ දං වැඩ කන්නත් වෙලාවක් නෑ වැඩ. ඊළඟට ගෙවල්ලොලාවට පස්ස එතන ප්‍රශ්න ගෙදර ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න ගෙවල්ලොල තියෙන කරදර ඊළඟට ගමේ ප්‍රශ්න නෑයන්ගේ ප්‍රශ්න ඔය ඔක්කෝම කුණු ගොඩවල් හිතලා බැනලා රන්ඩු වෙලා නිදාගන්න ඇඳට ගියාට පස්සේ බොහෝ දෙනෙකුට පැය ගණන් නින්ද යන්නේ. සමහරු ඇඳට ගියාට පස්සේ කල්පනා කරනවා. අර වම්මික කියලා සූත්‍රයක් තින මජ්්‍යමනිකායි. ඒක බුදුහාදුරු පෙන්නනවා රෑට දුමදානවත් දවල්ට ගිනි ගන්නවා කිය. මේ උපමාවෙන් කියන්නේ මිනිස්සු දවල් තිස්සේ වැඩ කරනවා කලබලෙන් දුවල රෑ තිස්සේ සැලසුම් කරන. හිටමොකක්ද කරන්න අම්බෝ මේකෙන් බේරෙන් හිටමොකක්ද කරන්න හිටමොකක්ද කරන්න. රෑතිස්සේ දුමදානුවත් දවල්ට ගිනි ගන්න. ඕක තමයි ජීවිතේ. ඔබ හොදට කල්පනා කරල බලන්න හැබැයි ඔබ මෛත්‍රිය පුරුදු කරනවන. බුදුහාන්දුරු පෙන්වා සුකන් සූපති ඔන්න පලවෙනිමදේ. සැපසේ නින්දකට වැටෙන. දැන් ඔබ හිතන්න මොනවා තිබුණා. නින්ද යන්න ඇත්න වැඩක් තියෙනවද. ඔබට මොන්න තරන් මුද යානවාහන තියෙනවා. හත්තරංගාපු ගෙයක් තියෙනවා කියලා හිතන්න නිකන්ට රජකාලය වගේ මාලිගාව මොන තරල් ලෝකෙ වටිනාම යහනාවල් ඇඳා වටිනාම මෙට්ට හොඳ සුපෝකබෝගේ ඉහළම තාක්ෂණින් යුක්ත කාම්බර තීන්ත හොයලා ගානවා හිත සංසි දෙන තීන්ත පාටවර්ග මේ ජැනෙල්ලොල පාට දොර්රෙදිවල පාට මේ මොනවා තෝරලා කොහොම නිදාගන්න උත්සාහ කරක් නිදාගන්න ගිය වෙලේ නම් කල්පනාවෙන්න ප්‍රශ්නනා. හිතට දුක එනවා තරහ යනවා කේන්ති යනවා තරහකාරයෝ මතක්කෙනවා තමන්ට තියෙන ප්‍රශ්න හිතට වද දෙනවා. සැප නින්දක් නෑ. මෙලව මිනිස්සු ගොඩාක් නිදාගන්න විදිහක් නැතුව කොච්චර මිනිස්සු පීඩාවිදිනවද බල ප්‍රශ්න වැඩි වුණාට පස්සේ නිදිපෙති හොයනවා.
ඊට පස්සේ සමහරලා වෛද්‍යවරු හම්බෙන්න යනවා උපදෙස්කාට නින්ද යන්නේ. ඊළඟට සමහර වෙලාවට නොයෙක් සමහරු බොන්න පටන්ගන්න බේ බදුකමට පටන්න නින්දයන්න ඇට නිසා බීලා ඇඳට වැටෙන ඔහේ නින්දයයි කියලා. අසිහියෙන් නිදාගන්න. නින්දයන් නැති නිසාම රෑතිස්ස බොන්න පටන්ගන්න. එදකොට මිනිස් ඔය වගේ ගොඩාක් වැරදි දේවල්ලට පෙළබෙනවා නින්ද නැති නිසා. පිංහතුනේ බුදු හාන්දුරු පෙන්වා සරලමදේ මෛත්‍රිය වඩන්න. මෛත්‍රී සිත පුරුදු කරන්න. උදේ පාන්දර පුළුවන්න ටික වෙලාවක් දවසේ වැඩ පටන්ගන්න කලින් විනාඩි 15ක් 20ක් හරි නැකිට්ට පස්සේ අපි දවස වැඩ වෙදාගෙන තියෙන උදේ නැකිට්ට මූුණකට හේදවා ඊළඟට වැසකිලි කැසකිලි කරා ඊළඟට සමහරලාට කෑම ගත්තා ඇඳුම් ඇත්ත ඔය කටයුතු අතරේ විනාඩි 15ක් තියාගන්න උදේ නැකිටලා මූුණකට හෝදල බුදුන් ඇදල විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කර. හවස නිදාගන්න කලින් බොහෝ ගෙවල්වල පුරුද්දක්ති නොම බණ අහන්න ඇති ධර්මයක් නැති මිනිස්සු නෙවෙයි. ධර්මී හැසිරෙන පින් පව් විශ්වාස කරන කර්ම කරපල විශ්වාස කරන බොහෝ අය හවසට බුදුන් අදින නිදාගන්න කලින් බුදුන් ඇදල නිදාගන්න. එක ජීවිතය පුරුද්දා. ඒ ගාතටිකක් කියලොයි පාලියෙන් පොතක් බලාගෙන ගාත කියලා නිදාගන්න එකේ. ඊට වඩා හොඳයි ඔබට පුළුවන්නම් බුදු පහන තියල මල් පහන් පූජ කරලා කෙටියෙන් බුදුන් ඇඳල භාවනා කරන්න ටික වෙලා. බුදුරජාණන් වහන්සේ අගේ කරේ දැන් බලන බුදු හාමුදුරුව පිරිනිවන් පාන සූදානන් වෙන වෙලාවේ දෙවියන් අහසයිදම් මදාරාමල් ලිසිනවා. අකලට සල්මල් පිපිලා අතු බුදු හාමුදුරුව දෙසට නැමිල මල් කඩා හැලෙන. දැන් මේ ආමිස පූජා ඉහලි මහසෙන් මදාරාමල් වැටෙනවා ගස්වල මල් පිපිල බුදු හාන්දුරුව දෙසට මල් කඩා හැලෙනවා. බුදු හාමුදුරුව පිරිනිවන් පාන්න පෙර කියනවා ආනන්ද මේවා පූජාවල් තමයි. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි ප්‍රතිපක්ති පූජා. ඒ නිසා ඔබ ආමිසේ මුළු ගේම මල්වලින් සරසලා සුවඳ දුන් අල්ලගෙන පහන් පත්තු කරෙන ගේ වටේ පහන් පත්තු කරත්. ඒක පිනක් නැත්තෙන ඒක පිනක්. හැබැයි ඔබට පුළුවන්නම් ටික වෙලාවක් බුදුහාන්දුරු දේශනා කරපු ධර්මය තුළ හිත පුරුදු කරන්න භාවනා කරන්න අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළම පිහිටපු කෙනෙක් බවට පත්වෙන. බුදුහාදුරු පිරිනිවන් පාන වෙලාවෙත් අගේ කරේක. ඒ නිසා නිදාගන්න කලින් ටික වෙලාවක් හරි ඔබ මෛත්‍රී භාවනා වඩ. ඔබට මේ විදිහට ජීවිතය පුරුදු කරොත් කාලයක් යනකොට වැඩි කාලයක් නැමේ මැරිලා ඊළඟාත්මි ලබන ප්‍රතිඵල නෙමේ. මාසයක් සතිකීපයක් මාස දෙකක් තුනක් යනකොට ඔබටම ප්‍රතිඵල අත්දකින්න පුළුවන් සැපසේ නින්ද යන. නිදාගන්න ගිහිල් අර මෛත්‍රී අරමුණ සහි කළ හිත මෛත්‍රිය වඩනකොටම සාන්ත නින්දකට වැටෙන. පිංගතුනී මොනවා තිබුණත් වැඩක් තියෙනවද නින්ද යන්න ඇත්න මනුස්සේගේ ජීවිතේ. අපේ ජීවිතයේ දවස පැය 24ෙන් සමහරු පැය 7ක් සමහරු පැය 6ක් සමහරු පැය 8ක් එතකට කොහොම හරි දවසේ 3න් එකක් විතර ගත්තොත් මිනිස්සු නිදාගන්න. අවුරුදු සාමාන්‍ය උපරිම ගත්තොත් අවුරුදු අපි හිතමු මේ අවුරුදු 60ක් විතර ජීවත්වෙන කෙනෙක් කියල අවුරුදු 20ක් විතර මුළු ජීවිතය නිදාගෙන තියෙන. ඒ නිසා සැපසේ නින්දක් ලබන්නත් එකට මෛත්‍රිය කියන එක අවශ්‍යයි. එක පිනක ප්‍රතිඵලයක්. සැප නින්ද බලන්න සමහරු නින්දෙන් බයවෙනවා කෑ ගහනවා රෑතිසේ ඇරගෙන ඇඳේ වාඩි වෙලා සමහරු හීනෙන් ඇවිදිනවා බෙල්ලමිරි කන්නනවා කියනවා කකුලෙන් අදිනවා කියනවා තරහකාරය පේනවා කියනවා තමන් මරණවා පේනවා කියන කොච්චර මිනිස්සු නිදාගන්න ගිහිල්ලා බයවෙනවත් තැතිගන්නවද. ඒ නිසා සැප නින්දක් ලබන්න පලවෙනිමදේ මෛත්‍රිය. දෙවනීක බුදුරජාණන් වහන්සේ පෙන්වා සුකන් පටිබුංජති. ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන්. අන්න මෛත්‍රී භාවනා වඩන කෙනාට ලැබෙන ඊළඟ ආනිසංසේ. සුකම් පටිබුංජති. සැපසේ නින්ද කියාට පස්සේ ඒක ඊළඟ දේ තමයි සැපසේම ප්‍රබෝධමත් අවදි වෙනවා. එතන පෙන්වන ප්‍රබෝධමත් අවදිවීම ප්‍රබෝධය. ඒක ඇන උදේ නැකිටපු ගම්නැන් සමහරු ඔබම හොඳට හිතන්නද සමහරු නිදාග අර නින්දයන් නැති ප්‍රශ්නය නිසා සමහරු බොන්න පෙළබෙන බේ බදුකමට
රෑට නිදාගන්න ගිහිල ටිකක් බීල නින්දටය. උදේ නැකිටිනකොට ගහලා තෑරිය වගේ. ඊළඟට සමහරය රෑ තිස්සේ ඇඳේ හාට පෙරලෙනවා මේ හාට පෙරලෙනවා හාට පෙරලෙනවා නින්දයන්නෑ කියනවා බනිනවා වතුර ටිකක් බොනවා ආය පුටු වාඩි වෙලා ඉන්නවා එක්ක පෝර්ණ එකක් තියෙනවන ආය ගිහිල පෝර්ණ එක මොනහරි බල ඉන්නවා. ඔහොම ඉඳලා කීයට හරි පාන්දර දෙකට තුනට හරි නිදාගත්ත කියලා හිතන්න. උදේ නැකිටිනකොට ප්‍රබෝධමත් නෑ. මුළු ඇඟ පතම රිදෙනවා. අතපයි රිදෙනවා. කලන්තෙ වගේ සමහරලාවට වෙලාවට නැකිට ගන්න බෑ. ටික වෙලාවක් යනවා නැකිටලා වාඩි වෙලා වතුතේ එකක් බීලා උුණු අතුර ටිකක් බීලත් ටිකක් අතපය හෝදගෙන සමට පැයක් ඉතර යනවා චුට්ටක් ඇඟට පණගහලයි. එහෙනම් අපිට පේනවා සැප නින්දක් නැත්නම් ප්‍රබෝධමත් අවදිවීමක් ලබන්නත් බෑ. පහුවදා දවසම මිනිස්සු කියන අම්බුවද දවසම නිකා ඇඟ පතර ඉදෙනවා අත පයිරි දෙනවා හරියට නින්දගේ නෑ අද දවසම වැඩක් කරගන්න විදිහක් නෑ. ඒකට හේතුව මෛත්‍රී සහගත හිතක් නැතිකම. මෛත්‍රිය පුරුදු කරලා නින්දට ගිය කෙනා සුකම් පටිබුංජති. ඔන්න මෙලොව ලැබෙන දෙවනි ආනිසංසේ ප්‍රබෝධමත්ව අවදි වෙනවා. උදේ නැකටිනකොට ඇස් දෙක නිකම් පියාගනින්ද ලැස් හැරිය වගේ. අත පයිරි දෙන්නේ කොන්දරි දෙන්නේ ධනිස්ත්‍රී දෙන්නේ ඔළුවරි දෙන්නේ කැරකිල්ලෙන්නේ ඔය මොකවත්න මුළු ඇඟටම ප්‍රබෝධයක් දැනෙනවා. එයා දවස වැඩ පටන්ගන්න බොහොම ප්‍රබෝධමත් මනසකි. එයාට දවසම බොහොම ප්‍රබෝධම. එහෙම නම් ජීවිතයේ වැදගත් මානිසංස සැපසේ නින්දට යන එකයි ප්‍රබෝධමත් අවදි වෙන එකයි. මෛත්‍රිය වඩන. තුන්වෙනි ආනිසංසෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෛත්‍රිය නිසා නින්දෙදිම ලැබෙන දෙයක්. ඒ තමයින්න පාපකල් සුපිනම් පස්සති පව්කාර හීන දකින්නේ. මේ හීන කියන දේවල්. සාමාන්‍ය මිනිස්සු කියනවා සැප හීනයක් එකැන් සාමාන්‍යෙන් කියනවා හොඳ හීනයක් දකින්න ලැබෙන. සමහරුවෙන් ප්‍රාර්ථනා කරන සුයි ඩ්‍රීම් කියලා. එතකොට ඒ වගේ සැප හීනේ හොඳ හීනයක් දකින්න ලැබෙන කියලා. හැබැයි මිනිස්සුන්ට අර හිතේ තරහාව කේන්තිය දවේශය මේවා වැඩි වෙලා නින්දට ගියාට පස්සේ හීනෙන් පේනෙ තර තරහාකාරය. එක්කෝ මොකෙ හරි දැකලවත් නැති සත්තු කොටියෙක් පන්නනවා. අලි පන්නනවා තමන්ට. එතකොට ඔව තම හීන පේ. එක් අලියෙක් පන්නනවා කොටියෙක් පන්නනවා සරපයෙක් පන්නනවා තමන්ගේ ගේ වටේ සරපයෝ පිරිලයින්නවා. එක්ක කවුරු හරි ඇවිල්ල බෙල්ල මිරිකනවා තමන්ට ආයුදයකින් අනිනවා පොල්ලකින් ගහන ඕව තමයි පේ. එක්ක හොල්මන් පේනවා ඇදවට යක්කු ඉන්නවා පේනවා. සමහරුන්ට මේ වගේ භයානක හීන නිතර නිතර හිතට වදදිදී පේනවා. ඒකට හේතුව මෛත්‍රියක් නැතිකම. අර දවල් තිස්සේ ගිනි ගන්නකොට රෑට දුමදානෝ කිවේ එකයි දවල් තිස්සේ ඔළුව කලබලේ. හැම වෙලාම ප්‍රශ්න ඔළුව ගිනි අරගෙන තියෙන. රෑ නින්දට ගියාට පස්සේ වයි කේක සුරූපෙන් තමන්ගේ මනසට විකෘති විදිහට බලපෑම් කරන. ඒ නිසා සැප නින්දක් ලබන්නත් ප්‍රබෝධමත් අවදි වෙන්නත් හීනෙන් බයවෙන් නැතුව භයානක හීන දකිින් නැතුව සැපසේ ගැඹුරු නින්දක සුව නින්දක් ලබන්නත් ඔබ මෛත්‍රිය වඩන්න. දැම් බලන්න මෛත්‍රිය මෙලව මේ ඔක්කොම් මෙලව ලැබෙන ආනිසංස. ඊළඟට බුදුහාදුරු පෙන්වා මෛත්‍රී වඩන කෙනා ලස්සන වෙනවා කියලා. ගොඩාක් දෙනෙ කාසයිනමින් ලස්සන වෙන්න. අද බලන්න වැඩිපුරම ගත්තොත් ඔයි රූපලාවන්‍යාගාර වැඩිපුරම ගත්තොත් සාමාන්‍ය පිරිමින්ට වඩාම කාන්තාව තමයි වැඩිපුරම ඒවට ආස කරන්න. මේ ශරීරයේ කොටසෙන් කොටස ගත්තොත් දැ මූුණේ ගත්තොත් ඇහි බැබීදා ඊළඟට ඇහේ කාචේ නහයිලා ඊළඟට මේ හැම්මත් තැනම හම දට්ටික කොන්්ඩෙක් කන මේ හැම්ම තැනකම මොන්න තරන්න ආලේපන වර්ග ඊළඟට ලක්ෂ ගනම් වියදන් කරන ප්ලාස්ටික් සැත්කම් නහය වෙනස් කරගන්න මූුණ වෙනස් කරගන්න මූුණ රැලියරන්න ඔය තරම් මොන තරම් උත්සාහ ගන්න හැබැයි ඒ මොන්න තරම් උපක්‍රම යෙදුවත් මොන තරම් උත්සාහගත්තත් මොන තරම් ආලේපන ක්‍රීම් වර්ග ගැල්ලුවත් ඔබ හොඳට බලන්න කෙනෙක් තරහින් ඉන්න වෙලාවට
දවේශයෙන් ඉන්න කෙන වෙලාවට එයාගේ මූුණේ ස්වභාව දැම් මෙතන ලස්සන වෙනවා කියන්නේ සුදු වෙන එක නෙමේ හමේ පාට ගැහෙන එක විතරක් නෙමේ සුදු අය කොච්චර ඉන්න අදනිකම බලන්න බෑ යක්කු වගේ සුදු කෙනෙ කර හම පොත්ත සුදු කෙනෙ උපදිනකොටම හම සුදු කෙනෙ තරහගයාට පස්සේ මූුණ ලේ කෑල්ල වගේ වෙන මේ මූනට ලේ පිරෙනවා තරහ යනකොට සම්පූර්ණ මූුණ රත්තු වෙලාය ඇස් රත්තු වෙන දවේශයක්ත එක් ඊළඟට කල් සාමාන්‍ය හමක් තියෙන දැන් ලංකායි වගේ සාමාන්‍ය කල්පාට හමක් තියෙන නිකං තලෙලු හමක් තියෙන කෙනෙකුට කේන්ති ගයාට පස්සේ තරහගයාට පස්සේ යාගේ මූුණට ලේ පිරෙනකොට තවත් කලුවෙන ගොඩා කළුපාට රෞද්‍ර පිදිහ පෙනුමක් යාට පේන පටන්ගන්න මිනිස්සුන්ට එයා අර පහමේ පාටෙන් නෙමේ මිනිස්සු ආකර්ශනවේ දැන් අපි දන්නවා ලෝකයේ සමහර පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ගේ අර මෛත්‍රියත් එක්ක මෛත්‍රී පිනත් එක මිනිස්සු ආකර්ශනය වෙන සමහල්ලාවට එයාගේ මේ ඇගේ හමේ පාටවත් ඒ වෙන කිසි දෙයන්නෙමි නමුත් එයාගේ මෛත්‍රයේ වචනය ඔබ සාමාන්‍ය බලන්න වර්තමාන ජීවත්වෙන අයක ඔබ දන්නවා දලයිලාම ගැන බලන්න බොහෝ මෛත්‍රී සහගත මෛත්‍රිය වඩන කෙනෙ එතකොට දැනට අපේ තේරවාදී බුද්ධහම නොවනත් බෞද්ධ මහායානික ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායක හැටිට ලෝක බොහෝ රටවල දැන් අද අපිගත්තුත් ලෝක පුරා යනකොට අපේ තේරවාදී ධර්මය ලෝකයට අරගෙන ගිහිල්ල මේ ලෝකයේ තේරවාදී ධර්මය බලවත්ත ඉහලට අරගෙන ගිය පිරිස බොහොම අඩුයි ලෝක ගොඩක් රටවල බටහි රටව ලංකා වගේ රටවලන ලංකා අපේ තේරවාදී ධර්මය ලංකාව බුරුමය තායිලන්තය වගේ රටවල බොහොම ඉහලින් බලවත්ව තියෙනවා. නමුත් බටහි රටවල්ලෝට යනකොට දලයිලාමා කියන පුද්ගලයා ලෝකයේ බෞද්ධ ආධ්‍යාත්මික නායක හැටියට ලෝකෙ බොහෝ රටවල්වල විශාල පිළිගැනීමක් තියෙන. සමහ රටවලට ඔහු එනකොට ඔහු සමහර දේශනාවල ලොකෝ දෙයක් කතා කරනවත් නෙමේ හැබැයි ඔහු වටා ලක්ෂ ගානක පිරිසක් එකතුවෙන. අපි දැකලා තිනවා සමහර ඕගේ වැඩ සටහන් සමහ රටවල්ලෝට ආපු අවස්ථාවල ලක්ෂ ගනම් මිනිස්සු පිට්ටනිවලට ලක්ෂ ගණන් එකතු වෙලා. අර පොඩි දේශනා පැය භාගික පැයක පොඩි දේශනාවක් අහන ලක්ෂ ගනම් මිනිස්සු එකතු වෙනවා. ඔහුගේ එක වච්චන එකට ඒ දේශනාවකට මිනිස්සු ඇහුම්කන් දීගෙන ලෝක පුරා ලක්ෂ ගනම් මිනිස්සු ඒ දේශනාවල් අනුගමනය කරන. එතකොට මිනිස්සුන්ට ඒ ප්‍රිය ස්වභාව ඇති වෙලා තියෙන මෛත්‍රියත්තේ. දැ ලෝකෙ සමහර පුද්ගලයෝ ගත්තු ලෝක ජනප්‍රියම පුද්ගලයෝ. ඒ අයගේ මේ හමේ පාට නිසා මේ ඒ පෙනුමින් ලස්සන නිසා නෙමේ ඔවුන්ගේ පෞරුෂය පෙරපින ඒ නිසා කෙනෙකුට ආකර්ශණී ස්වභාවයක් ඇතිවෙන. එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණේ යාගේ ඇස් දෙකින් එයාගේ හිනාවේ එයාගේ සුරූපයෙන් ඒ මෛත්‍රිය අන්න අයට දැනෙනවා එක පැතිරෙනවා. ඔබ හොඳට බලන්න ඒ නිසයි බුදුහාන්දුරු පෙන්වේ ඊළගානි සංසය හැටියට මනුස්සානම් පියෝහෝති. මෛත්‍රී වඩන කෙනා මෙලොව මනුස්්‍යයන් අතර බොහෝම ප්‍රිය කෙනෙක් වෙන. එයාගේ මෛත්‍රිය නිසාම හරියට මිනිස්සුන්ට එයා ප්‍රියයි. හරි ආසයි මිනිස්සු යත් එක කතා කරන්න. දැන් සාමාන්‍යනිකන් දැනුමක් තියෙන විදිහට හිතන් කවුරු හරි ඉන්නවා හොඳට සිල් රකින්න. ප්‍රාණගාත කරන්න හොරකං කරන්න වැරදි ජීවිතක ඒවත් මෛත්‍රියම තමයි. එතකොට භාවනාවක් හැටියට මෛත්‍රිය වඩන. ඒ මෛත්‍රිය වඩන කෙනා තමන්ගේ කතාව ක්‍රියාව හැම දෙයක් තුළ මෛත්‍රිය තියෙන. වචනයක් කතා කරත් කාගවත් හිතක් ක්‍රින්ද වන්න. ක්‍රියාවෙන්වත් තව කෙනෙකුට හිංසාවක් වෙන ක්‍රියාවකේ දෙන්නේ. හැම වෙලාම හිතනවා මගේ වචනයක් නිසා මගේ ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් නොවේවා. එහෙම කෙනෙක් පාරක දැක්කත් අනිත් අය ආස යන්න ආසවල් කෙන අනි ඔය මනුස්සයක කතා කරත් හිතට සංසිදෙනවා. වචනයක් කතා කරත් ඇති හිත සැනසෙනවා. පාරක එනවා දැක්කනම් බලෙන් හරි ආයක්කේ කියලා කතා කරන. ඇයි මෛත්‍රිය වචනය වචනවලත් මෛත්‍රිය පිරිලා හිත සංසිදෙනවා. හැබැයි අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා කේන්තිය හැම වෙලාම අර ගිනි අරගෙන පත්තු වෙලායින්න. කවුරු හරි හිනා වුනත් ඇයි මොකද ඔබ කිය ඇඟට එනයි ඉන්න ඔබ හොඳට බලන්න එහෙම චරිත
ඔබ වැඩ කරන තැන ඇති ගමේ ඇති නෑදෑය අතර ඇති යාළු අතර ඇති හැම්ම විලේම කේන්තියෙන් කරණ්ඩුවෙන්න කාගේ හරි පැටලෙන්න බලාගෙනන්න චරිතඉන්න. දේශ චරිත එහෙම කෙනෙක් පාරයනවා දැක්කොත් අපි හිනා වෙලා කතාවට යනවද එක්කො දැක්කි නෑ වගේ එක්කෝ බොරුවට හරි පෝර්ණ එක කනේ තියාගෙන හරි නිකං කෝල් ඒක වගේ හදිසියක් මේ ම පස්සෙ කතා කරන්නම් කියලා අහක බලාගෙන මගෑරල යන ඒව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍ර මගාරන්න ඕනේ නැත්නල් ලෙඩක් මිනිස්සු කැමති නෑ දවේශයෙන් වෛරෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්න හැබැයි මිනිස්සු ප්‍රියයි හරි කැමති මෛත්‍රී සහගත කෙන ඇසුරු කරන්න එතකොට සමාජය තුළ ඔබ ජීවත්වෙන පරිසරය තුළ මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සුන්ගේ විශාල ආකර්ශණයක් ගොඩ නැගෙනවා මෛත්‍රිය නිසා. එයා බොහොම පැහැපත් එයා ප්‍රියසීලී එයා බොහොම මෛත්‍රී සහගත හිත ඇදිලා යන කෙනෙක් බවට මෛත්‍රිය නිසා සමාජි පත්වෙන. එය මෙලවානිසංස. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා මේක මිනිස්සුන්ට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. අමනුස්සානම් පියෝති මේ නොපෙනෙන ලෝකයේ තුළ අමනුස්්‍යයන් පවා මෛත්‍රී වඩන කෙනාට ප්‍රියයි. මෛත්‍රී වඩන කෙනාට අමනුස්්‍යය කලදර කරන්නේ. අමනුස්්‍යය හිරිහැර කරන්නේ. මෛත්‍රිය වඩන කෙනා මිනිස්සුන්ට විතරක් නෙමෙයි සබ්බේ සත්තා භවන්තු සුකි තත්තා. සියලු සත්‍යයෝම සුවපත්තේවා කියලයා මෛත්‍රී වඩන. ඒ මෛත්‍රිය හැම දෙනාටම පැතිරෙන. නොපෙනෙන ලෝකවල නොපෙනෙන සත්වයන්ට පවා පැතිරෙන. අමනුස්්‍යයන්ටත් එයා ප්‍රියයි. අමනුස්්‍යයතයාට පුළුවන්න්න උදව් කරන. එයාට බොහොම ගරු කරන යාට හිරිහැර කරන්නේ. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වත් දේවතා රක්හන්ති. දෙවියන් ප්‍රියම දෙවියන් ආසම දෙයක් මෛත්‍රිය. දෙවියන් ප්‍රියයි දෙවියන් ආරක්ෂා කරන දෙවියන් යාව රකින. අන්න මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස දෙවියන්ගේ රැකවරණි දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන. අන්නේ නිසා පෙංහතුනේ දෙවියන්ටත් ප්‍රිය අමනුස්්‍යයන්ටත් ප්‍රිය මිනිස්සුන්ටත් ප්‍රිය ආකර්ශණය පුද්ගලයෙක් බවට මෙලව පත්වෙන්න නම් වෙන කිසිබ දෙයක් නෙමේ මෛත්‍රිය. දැන් ඔබ හිතන්න මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස. මේ ජීවිතය ඔබට මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය එකතු කරගන්න පුළුවන්නම් මොන්න තරං ආනිසංසයක් සැනසීමක් මෙලව අත්දකින්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුව පෙන්වා බහනෙන මෛත්‍රී වඩන කෙනා මේ ජීවිතය තුළ ගින්නෙන් වසවිසේ අවියාවිදවලින් අනතුරක් නොවී තමන්ගේ ජීවිතය ආරක්ෂාවෙන. යම් කිසි හේතුවකින් සතුරු හරි දැන් ඔබ මෛත්‍රී වැඩුව කියලන්නේ හතුරන්ට. සමහර හතුරෝ ඉන්නවා පල්ලි ගන්න මේන සංසාර හතුරුයින් දැන් අපේ බුදු හාමුදුරුව තුළ මෛත්‍රියක් නැතුවද දේවදත් ඔච්චර පලිගන්නා. බුදු හාමුදුරුව මෛත්‍රී පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩපු කෙනෙ. ඒත් බුදු හාමුදුරන්ටත් වෛර කරපයි ලෝක හිටිය අය නිසා අපි ජීවත්වෙන ලෝකයේ අපිට නැතුවම යනවන්න මේ මෛත්‍රී වැඩුව කියලා හතුරු නැති වෙන්න සංසාර හතුරුයි. හැබැයි ඔවුන් පලිගන්න උපක්‍රම යෙදුවත් ඔවුන් පරදිනවා මිසක් බොහෝ වෙලාවට දේවතාරක්කන්ති. දෙවියන්ගේ රැකවරණය දෙවියන්ගේ ආශිර්වාදය තියෙන නිසා ඔබ බේරෙන ඔබ ආරක්ෂාවෙන. බුදුහාදුරු පෙන්වා ගින්නෙන් අනතුරක් වෙන්න යනවනන් එයා ගින්නෙන් වෙන අනතුරෙන් ආරක්ෂාවෙන. දෙවියන්ගේ රැකවරණයාට තියෙනවා. අර මෛත්‍රිය වඩන පිනෙන් කොහොමහරයක මගහැරිල බේරෙන. වස විසෙන් කවුරු හරි වහ දෙන්න සැලසුම් කර. මැරෙන්න්න තියෙනවා හැබැයි මොකක් හරි වෙලා බේරෙන. සමහල්ලාවට තමන් වැරදීමකින් ඒක තමන්ට කැවුණ පෙවුණ කියලා හිතන්න. සනිකව ඒ විස බලවත් නොවී ඔබට සුවපත්වෙන ක්‍රමේ පෑදෙන. ඉක්මනට හොඳ වෛද්‍යවරේක්මන ගැහෙන ඔබට ප්‍රතිකාරටික හොඳට හම්බෙනවා. ඔබ නොසිතන විදිහට ඔබ ඉක්මනින් සුවපත්වෙන. දැන් ඒකට බුදුහාදුරු කන්ද පිරිත පෙන්න්න සරපයක්ගේ කවදාවත් සරපකුලවලට මෛත්‍රී වැඩුවනන් ඒ විසසහිත සරපයෙක් නිසා ජීවිතහානියක් වෙන්න. එතකොට බලන්න මිනිස්සුන්ගේ විස විතරක් නෙමේ. සරපයක්ගෙන්වක් අනතුරක් වෙලා ඒ විසෙක් ජීවිතයේ නැතිවෙන්න එය ආරක්ෂා වෙනවා සරපකුලවලට මෛත්‍රී වඩන. මේ මෛත්‍රිය කියන්න අපිට හිතාගන්න බැරි මහා පුදුම බලයක්. ඔබේ ජීවිතය තුළ ඒ බලය ඔබට ඇති කරගන්න පුළුවන් මෙලවුම. ඊළඟට අවිආවිදවලින් කවුරු හරි වෙඩි තියන්න හරි
ගලකින් ගහන්න හරි මොකක් හරි වෙනත් ආයුදයකින් හරි මොකක් හරි උපක්‍රමය අප හිතම ඔබ දන්නේ නෑ ඔබ යන පාරි සමහල්ලාට කොහරි බෝම්භයක් තියෙනවා අප හිතම නිකං ඒ කාල බෝම්බ තිබ ප්‍රත්තක උතුරු ප්‍රදේශය හරි කොයි හරි අදිසියන්න ගිහිල කැලෑ පාරකාරි බිම්බෝම්භයක් වල්ලපු තැනක් කියල හිතර මෛත්‍රිය වඩන කෙන අර පින බලවත්න සමහටට පෙරාකු සල්ල එක කර්ම විපාකත් එක්ක තමන් එකගේ අනිත්ත ඇදිලා ඇන්න පුළුව පින බලවත් වෙච්ච කෙනා සමහල්ලාට ඒ වෙලාවේ එක්ක මොකක් හරි බැහැල හරි හදිසිය මොකක් හරි හේතුවකින් ආපහු යන්න ගෙදිල හරි ඔහු බේරෙනවා අනිත් අයි සමහරලාවට කර්මාණරූපී අය අහුවේ අපිට ගින්නෙන් අනතුරක් වෙන්න තිබ්බත් වසවිසයකින් අනතුරක් වෙන්න තිබ්බත් අව්‍යාවිදයකින් අනතුරක් වෙන්න තිබ්බත් මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රී ආනිසංසින් රැකෙනවා කියල බුදු හාන්දුරපෙනු ආරක්ෂාවෙන දැන් බලන්න මෙලව මොන තරං ආරක්ෂාවක්ත ජීවිතය මෛත්‍රිය ඊළඟට බුදු හාන්දුරපෙන්වත් තුවටන් චිරිතන් සමාධියතිය ඔන්න මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙන ඇයියාගේ හිත කලබලෙන ඇවිස්සිලා නෑ දවේශය තරහා වෛරය ඒ ඔක්කොම සංසිදිලා බොහොම තැම්පත් සාන්ත හිතක් දැක ඉක්මනින් හිත සංසිදෙන තුවටන් චිත්තන් සමාධීත ඊළඟට මෙලව තව ඇදගත්ම දෙයක් මෛත්‍රිය කියන මහා පිනක් ඒ පින නිසාම මරණාසන්න මොහොතේ සිහිමුලාවෙන් නෑ කියල බුදු හාන්දුරපෙන්නු අන්න මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රිය වඩන කෙනාගේ මෙලව බලවත් මානිසංසය මෛත්‍රිය වඩන කෙනා මරණ මංචකී සිහිමුලාවෙන්න ඒ පිනේ සිහිය රැකෙනවා කුසලේ තුළ රැකෙනවා කොච්චර වටිනවාද කියල බල අපි මේ මොනවා කරත් මරණ මංචකේ සමහල්ලාවට කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ඔළුව අවුල් වෙලා සිහි කල්පනාව නැතුව මැරෙන්න්න වුණොත් ඊළඟ උපත ගැන අපිට කොහේ අයිද කියල විශ්වාස කරන්න බෑ සතරාපාය මහගෙදර කරගත්ත ගමනක් අපියන්න හැබැයි ඔබ මෛත්‍රිය වඩනවනක් ඔබ මෛත්‍රිය ප්‍රගුණ කරපු කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් ඒ පිනේ මරණ මංචක ඔබේ සිහිය රැකෙනවා ඔබ සිහිමුලා වෙන්න ඔය ආනිසංස ඔක්කෝම මෙලවට පරලවට එකක් තියෙනවා බුදු හාන්දුරු පෙන්වා මහනනේ එයා මරණින් මත්තේ මෛත්‍රී දිහාන වඩපු මෛත්‍රී සමාධී වඩපු කෙනෙක් නම් එයා බ්‍රහ්ම තලවල ඒ සමාධීට අනුව බඹලව උපදිනවා කියල බුදු හාන්දුරු පෙනේ එතකොට බලන්න මේ ආනිසංස ඔක්කොම මෙලව ලබන්න පුළුවන් ආනිසංස ඒ තමයි පිනාතර අග්‍රම පින දියුණු කිරීමේ මෙලව ලැබෙන ආනිසංස මෛත්‍රිය කියන්න පිනාතර අග්‍රම පින ඒ අග්‍රපින ඔබේ ජීවිතය තුළ ඔබ රැස් කරගන්න ඔබේ ජීවිතය තුළ ඔබ එකතු කරගන්න මේ ආනිසංස ජීවිතය ලබන්න උත්සාහ කරන්න ඉතින් අපි ඔබ හැම දෙනාට ආශීර්වාද කරනවා වටිනා මනුස්ස ජීවිතය තුළ ඉතා වටිනා ධර්මයක් බුද්ධ ශාසනයක් මුණ ගැහුණ ඔබේ ජීවිතය ඔබ අනිත් දේවල්ලෝට කැපවෙලා මහන්සයනවා වගේ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතය රැකගන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ භයානක සසර ගමනින් මිදන්න ඔබ වීරිය ගත යුතුයි ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශීර්වාදයක් වේවා කියලපි ආශීර්වාද කරනවා පිංහතුනේ මේ ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා